ආයිබෝන් උදැසන අපි මේ වෙනකොට අවසන් කරපු පාඩම් වල ඔයාලට මතක නම් 2023 පළවෙනි කණ්ඩායමේ වර්ගඵල පරිමාප අධිකරස් ප්‍රමේය ත්‍රිකෝණ මිතික අනුපාත කියන පාඩම් ටික කතා කරලා පාස් පේපර්ස් වල ප්‍රශ්න ටිකත් අපි මේ පාඩම් වලට අදාළව කතා කරා. ඊට පස්සේ අපි සුදු ජීවීන් සම්බන්ධව කතා කරා, සෛල සම්බන්ධව, ඒ වගේම ජෛව අණු සම්බන්ධවත් සාකච්ඡා කරා, බහු අයක සම්බන්ධවත් කතා කරා. බහු අයක පාඩමෙත් ආපු පාස් පේපර්ස් වල MCQ ටික අපි සාකච්ඡා කරා. ජෛව අණු සහ සුදු ජීවීන් සම්බන්ධ පාඩම් දෙක පදනම් කරගත්ත MCQ 4ක් විතර හැම පේපර් එකකම තියෙනවා. ඒ වගේම පළවෙනි MCQ කීපය ඒ වගේම තමයි විහගත පළවෙනි ප්‍රශ්නය සහ දෙවෙනි ප්‍රශ්නේ 50% ජෛව අණු වලින් ලැබෙනවා. මේ ප්‍රශ්න ටිකක් අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි උගන්වපු පාඩම් වල තියෙන පාස් පේපර්ස් වල ප්‍රශ්න සාකච්ඡා වෙමින් මේ වැඩේ ඉදිරියට යනකොට පේනවා ඇති. පළමු කණ්ඩායමේ දරුවන්ට තමයි මේ පන්තිය තියෙන්නේ. දෙවෙනි කණ්ඩායමේ දරුවෝ සහභාගී වුණා කියලා කිසිම වැරද්දක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට සසර කලකිරීම ඉඩ තියෙනවා. ඇයි ඉතින් ඒගොල්ලෝ ඉගෙන ගත්තේ නැති පාඩමක ප්‍රශ්න විභාග ප්‍රශ්න ටිකක් මම මේ සාකච්ඡා කරන්න හදන්නේ. right? ඉතින් කැමති නම් ඉන්න කොහොමද ඔයගොල්ලෝ ඉදිරියට උගන්වන පාඩම කැමති නම් ඉන්න ගැටලුවක් නැහැ. right? හොඳයි. අපි මම ඒව ඔයගොල්ලන්ට ගිය සතියේ PDF එකක් ඒ පාස් පේපර්ස් වල අවුරුද්දයි ඒ අදාළ ප්‍රශ්න ටිකයි දාලා PDF එකක් ඉවරලා තියෙනවා. ඒ PDF එක අරගෙන ඒකට උත්තර ලියන්න කියලා කිව්වා. සමහර ළමයි උත්තර ලියලා තිබුණා, මට ඒවලක් තිබුණා සමහර කයි. ඉතින් මම ඒ ප්‍රශ්න ටිකට අදාළ පිළිතුරු සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අද ඒ වැඩේ ඉවර කරගන්න බලමු අපි. ප්‍රශ්න ටික ඔක්කොම හැකියිම ඔක්කොම ඉවර කරගමු. right. ගන්න බලන්න මේ PDF එක ගන්න. ඒ සම්බන්ධව මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. මම ඔයගොල්ලන්ට පහසු වෙන්න PDF එක මේ අපේ ඔයගොල්ලන්ගේ ඩිස්ප්ලේ එකට එන විදිහට වැඩේ සැලසුම් කරන්න. ඊට පස්සේ මම පිළිතුරු ටික සාකච්ඡා කරන්න යනවා අදාළ ප්‍රශ්න වලට. පසුගිය විභාග ප්‍රශ්න බලමු අපි. ඉස්සලම තියෙන විහගත රචනා ප්‍රශ්නය. මම මේ විහගත රචනා ප්‍රශ්නය ඉස්සලා අපි සාකච්ඡා කරලා බලමු. අපි ඉගෙන ගත්තේ වගේ මේක කරන්න පුළුවන්ද බැරිද? පළවෙනි ප්‍රශ්නේ. 2015 ඊළඟ විහගත රචනා. දිලීර සහ බැක්ටීරියා අතර වෙනස්කම් දෙකක් ලියන්න කියලා කියනවා. දිලීර සහ බැක්ටීරියා අතර වෙනස්කම් දෙකක්. දැන් මේ වගේ ප්‍රශ්නයකට උත්තර ලියනකොට අපි ලිවිය යුත්තේ වෙනස්කම්. වෙනස්කමක් ලියනකොට දෙපැත්තට සංසන්දනාත්මක පිළිතුරක් ගලපන්න ඕන. වෙනස්කම් දෙකක්. අපි දන්නවා දිලීර අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. කොහොමද? බැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටික
වන අතර දිලීර ශූන්‍යෂ්ටික වේ. දැන් ඒක පැහැදිලිවම බැක්ටීරියා සහ දිලීර වල වෙනස්කම. ප්‍රාග්න්‍යෂ්ටිකයි ශූන්‍යෂ්ටික බව. බැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටිකයි දිලීර ශූන්‍යෂ්ටිකයි. බැක්ටීරියා ප්‍රාග්න්‍යෂ්ටිකයි දිලීර ශූන්‍යෂ්ටිකයි. තව ගොඩාක් තියෙනවා. අපි ටේබල් එක ලියලා තියෙනවා. රයිට් දිලීර සහ බැක්ටීරියා අතර වෙනස්කම්. අපිට ඕන ලියන්න පුළුවන් බැක්ටීරියා වල ඕන ලියන්න පුළුවන් පටලමය. මේක ලියන්න ඕන සංසන්දනාත්මකව ලියන විදිය දිහා බලන්න. නිකම්ම ඇත නැත කියන්න බෑ. ඒක ලියනකොට ලියන්න ඕන බැක්ටීරියා වල කියලා ලියන්න ඕන. නැත්නම් අමාරුයි. ලකුණු ගන්න බෑ. බැක්ටීරියා වල පටලමය. බැක්ටීරියා වල පටලමය ඉන්ද්‍රිකා නැත. දිලීරවල ඇත. ඔන්න ඔහම ලියන්න. ඔහම ලිව්වේ නැත්නම් අපි ලකුණු දෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අපි මේ අහන්නේ වෙනස්කම්. වෙනස්කම ලියනකොට අහවලාගේ ඇත අහවලාගේ නැත. ඒක අන්නේ ඒ විදිහට ගලපන්න. එතකොට තමයි සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව ගොඩාක් තියෙනවා. මම ඒවා ලියන්න යන්නේ. ප්ලාස්මිඩයක් ඇත ප්ලාස්මිඩයක් නැත කියලා ලියන්න පුළුවන්. right දැන් මේ විදිහට දුන්නාම ඕගොල්ලන්ට කැමති වෙනස්කම් දෙකක් මේ පිළිතුර වෙනුවෙන් ගලපන්න පුළුවන්. ඒක මම මේ ලියපු වෙනස්කම් ටිකට සීමා විය යුතු නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. අපි ටේබල් එකක මේක සටහන් කරලා තියෙනවා ඕගොල්ලන්ගේ ටියුට් එකේ. බැක්ටීරියා සහ දිලීර සෛලවල වෙනස්කම් ලෙස ඒ වෙනස්කම් වලින් ඕනෑම යුගලයක් මෙතනදී ඔයගලන්ට භාවිතා කරන්න පුළුවන්. right ඒ වගේම පටල වලින් වට වූ න්‍යෂ්ටියක් නැත. පටල වලින් වට වූ න්‍යෂ්ටියක් ඇත දිලීර වල. එහෙම ලියන්න පුළුවන්. බැක්ටීරියා වල 70S රයිබෝසෝම ඇත. දිලීර වල 80S රයිබෝසෝම ඇත. ඒ වගේම බැක්ටීරියා වල සෛල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විත වේ. දිලීර වල සෛල බිත්තිය ප්‍රධාන වශයෙන් කයිටින් වලින් සමන්විත වේ. එහෙම ලියන්න පුළුවන්. ඒක පැහැදිලි වෙනස්කම් ටිකක්. එසයි වෙනස්කම් ගලපන්න පුළුවන් වෙන්න ඕන. දෙක මධ්‍යස්ථාන නිෂ්පාදනයට උපයෝග කරන ලබන ඊස්ට් සෛලයක දර්ශීය ව්‍යුහය පහත රූප සටහනේ දක්වා ඇත. එහි P සිට T දක්වා කොටස් නම් කරන්න. ඊස්ට් සෛලයක අනුරුවක් දීලා තියෙනවා. එතකොට P කියන්නේ මොකක්ද? P අපි ලියන්න පුළුවන් සෛල බිත්තිය. සෛල බිත්තිය. මේක වැඩි වශයෙන් සමන්විත වෙන්නේ කයිටින්. Q කියන්නේ මොකක්ද? Q කියලා අදහස් කරන්නේ න්‍යෂ්ටිය. න්‍යෂ්ටිය. දැන් මේ වගේ දැනකදී න්‍යෂ්ටි පටලය කියලා ලියනක් ඉඳ තියලා මේ. අපි ඒත් ලකුණු දෙනවා. හැබැයි න්‍යෂ්ටිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. R කියන්නේ මොකද්ද? R කියන ඊතලයේ වැදිලා තියෙන විදිය ගත්තම ඒක ටිකක් සෛල බිත්තියට ඇතුලින් වැදිලා තියෙනවා. ඒ නිසා සෛල ප්ලාස්ම පටලය නැත්නම් ප්ලාස්ම පටලය. ප්ලාස්ම පටලය. S කියන්නේ අර කුඩා ඩොට් රයිබෝසෝම්. රයිබෝසෝම්. හැබැයි අපි මෙතනදී ලකුණු දුන්නා සෛල ප්ලාස්මයටත්. සෛල ප්ලාස්මයටත් ලකුණු දුන්නා. ඇයි? මේක සමහර ළමයි දැන් අර ඩොට් එක පේන්නේ නැහෙනි. ඩොට් එකටද වැදිලා තියෙන්නේ දැන්. එහෙම නැත්නම් ඒ අතර තියෙන සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකටද මේ ඊතලයේ වැදිලා තියෙන්නේ කියන එක අපැහැදිලි නිසා අපි රයිබෝසෝම කියන එකටයි සයිලෝප්ලාස්මි කියන එකටයි දෙකටම ලකුණු ලබා දුන්නා. T කියන්නේ මයිටොකොන්ඩ්‍රියම ජවපොළ. මයිටොකොන්ඩ්‍රිය.
ඔය තමයි මේ ප්‍රශ්නේ දෙවෙනි කොටසට අදාළ පිළිතුරු වෙන්නේ. ඒතර ඔයාලට තේරෙව ඇති තමන්ට මේ පාඩමේ ඉගෙනගත්ත දේවල් මතකයේ තබා ගන්න පුළුවන් නම් බොහොම ලේසියෙන් ගණනය කිරීම වලින් තොරව ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ලකුණු ලබා ගන්න හැකියාව තියෙනවා. right? ඊළඟට සුද්ධජීවීන් යොදා ගන්නා කර්මාන්ත හතරක් ඒ වගුවේ දක්වා ඇත. එම එක් එක් කර්මාන්තය සඳහා යොදාගත හැකි සුද්ධජීවීන් සඳහා සුදුසු නිදසුනක් B වගුවෙන් තෝරා A වගුව සම්පූර්ණ කරන්න. මෙතන තියෙනවා කර්මාන්තය. සුද්ධජීවීන් මෙතන දීලා තියෙනවා ලිස්ට් එකක්. අපිට කියනවා මෙම කර්මාන්තයට අදාළ සුද්ධජීවියා B වගුවෙන් අරගෙන මේ වගුවේ ලියන්න ඕනේ. නැත්නම් වගුව සම්පූර්ණ කරන්න. අපි දැක්කා මේ අවුරුද්දේ ළමයි මේ ඉරි ගහලා තිබුණා. ඒ කියන්නේ බේකරි කර්මාන්තය, සැකරොමයිසස්, ඇමයිනෝ අම්ල, කොරයිනේ බැක්ටීරියම්, යෝගට්, මෙයාට විනාකිරි, ඇසිඩ් ඔන්නෝම ඉරි ගහලා තිබ්බා. මේක 37 පන්තියේ විභාගයක් නෙමෙයි. පැහැදිලිව කියලා තියෙනවා වගුව සම්පූර්ණ කරන්න කියලා. හරියට හඳුනගෙන තිබ්බත් වැඩක් නැහැ. ලිව්වේ නැත්නම් අපි ලකුණු දෙන්නේ නැත. දැන් සුද්ධජීවියාගේ නම අපි දීලා තියෙනවා. මේ සුද්ධජීවියාගේ නාමය විද්‍යාත්මක නාමයක් විදිහට නිවැරදිව සටහන් කරන ක්‍රමවේදය මෙතනදී අනුගමනය කළ යුතුයි. එතකොට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අක්ෂර ටික නිවැරදිව ලියන්නත් ඕන. ඒ වචනෙට යටින් ඉරක් ඇඳෙන්නත් ඕන. ඒ තමයි සුද්ධජීවියෙක්ගේ නාමකරණයක් නමක් නිවැරදිව අපි ඉදිරිපත් කරන විදිහ. ඒක ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඒ කාලේ මේක ගොඩක් බැලුවා. අද වෙනකොට ඒක බලන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලෝ අපේ තුමු ඉංග්‍රීසි ෆේල් අපිට බෑ ඔය ලියන්න. ඒ වගේ හිතන්න යන්න එපා. Tamanට ඔය වචන ටික සමහර ගුරුවරු කියනවා කටපාඩම් කරගනින් කියලා. මම නම් කියනවා එපා. මතක තියාගන්න. වචනේ මොකද්ද? සැකරොමයිසස් සර්වේසියා. වේකිරි කර්මාන්තයට, මධ්‍යසාර කර්මාන්තයටත් එයා. කොරයිනේ බැක්ටීරියම් ග්ලූටමිකම්. ඒ වචනේ ඔයගොල්ලන්ගේ ඔළුවේ තියාගන්න පුළුවන්. ඒතකොට ලියන්න කියම ලියන්න බෑ. සිංහලෙන් නම් පුළුවන්. කොරයිනේ බැක්ටීරියම් කියලා ලියන්න පුළුවන්. එහෙම ලියවට ලකුණු දෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයගොල්ලන්ගේ විභාගයට යම් අවස්ථාවක මේක බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔය සුද්ධජීවීන්ගේ නම් ටික ඉංග්‍රීසියෙන් එක්ක දෙනවා. දීලා තිබ්බේ නැත්නම් ඔයාලා ගැට ගහලා ලියන්න අකුරු වැරදුනත් අපි ලකුණු අරන් දෙන්නේ. අකුරු වැරදුනත් ලකුණු ලබා දෙනවා. right? එසේ ඒව ගැන සැකසල්කා තියාගෙන නිකන් බොරුවට මනස වෙහෙසවන්න එපා. හොඳේ? බේකිරි කර්මාන්තය. දැන් හරියට ලියවෙන්න ඕන පුතෝ. දීලානේ තියෙන්නේ. දීලා තියෙනවා නම් අකුරු ලියවෙන්න. සැකරොමයිසස්. සර්වේසිය. එතකොට මෙයාට යටින් ඔන්නෝම ඉරක් ඇදෙන්න. ඒක තමයි නිවැරදි විද්‍යානුකූල ලියවීම. ඇමයිනෝ අම්ල නිෂ්පාදනය. කොරයිනේ බැක්ටීරියම් ග්ලූටමිකම්. කොරයිනේ අකුරු ටික බලාගෙන ලියන්න පුළුවන්. ග්ලූටමිකම්. හැබැයි යටින් ඉරක් අඳින්න ඕනේ. යෝගට්, ස්ට්‍රෙප්ටොකොකස්, thermophilus යටින් ඉරිය දෙන්න ඕන. ඒ වගේම විනාකිරි, ඇසෙටෝබැක්ටර් SPP ඒ කියන්නේ විශේෂ ඉරක් ඇදෙන්න ඕන. right? ලියන්න බලන්න.
right ඊළඟට දැන් ඔයගොල්ලෝ කලබල නොවි මේක හරියට අවබෝධ කරගන්න මොකක්ද මේ බලාපොරොත්තු වෙන දේ අපි ඉගෙන ගත්ත පාඩම් අතරින් කියලා. හොඳද? එතකොට මේක අමාරු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ බොහොම ලේසියෙන්. දැන් අපි දන්නවා ගණිතයට සමහර විට විද්‍යාවට ඉතා උසස් සාමාර්ථ නැති දරුවෝ තාක්ෂණ වේදිකේ කරාට පේල් වෙන්නේ නැහැ කියලා කියන්නේ ඔන්න ඔය කාරණා හේතුවෙන්. සමහර පාඩම් වල සමහර ප්‍රශ්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ඕක ඉවසගෙන ඉන්න ඕන. එතකොට තමයි හොඳ රිසල්ට් එකකට Tamanට යන්න පුළුවන් වෙන්නේ. Tamanට පුළුවන් දේවල් වලින් ලකුණු ගොඩක් එකතු කරන්න පුළුවන් නිසා. කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව දෙකක්. අපි ප්‍රශස්ත තත්ත්ව හතරක් දීලා තියෙනවා. මොනවාද? එකක් තමයි උෂ්ණත්වය. උෂ්ණත්වය. ඒ වගේම තෙතමනය. තෙතමනය. තව තියෙනවා මොනවාද? වාතනය. එහෙම නැත්නම් ස්වායු තත්ත්ව. නැත්නම් වාතනය. එමත් කියන්න පුළුවන්. ඒ වගේම කාබන් නයිට්‍රජන් අනුපාතය. කාබන් නයිට්‍රජන් අනුපාතය. කොම්පෝස්ට් නිෂ්පාදනයේ ප්‍රශස්ත තත්ත්ව. ඔක්සිජන් සාන්ද්‍රණය කිව්වත් කමක් නැහැ මේ මේකට. ඔක්සිජන් ප්‍රමාණය, ඔක්සිජන් සාන්ද්‍රණය. එහෙම ලිව්වත් කමක් නැහැ. ස්වායු තත්ත්ව, වාතනය, ඔක්සිජන් සාන්ද්‍රණය කමක් තියෙන වචනයකට අපි ලකුණු දෙමු. right හතරක් දීලා තියෙනවා දෙකක් ලිව්වම හරි. ඊළඟට B කොටස. B කොටස. B කොටසේ කාබෝහයිඩ්‍රේට් කීපයක ව්‍යුහ පහත ABC මගින් දක්වා ඇත. 2015 පේපර් එකේදී අපි දැක්කා මේ ජෛවාණු වලිනුයි එතකොට සෛල පාඩමයි දෙකට එකතු වෙලා තමයි පේපර් එකේ ප්‍රශ්නේ හැදෙන්නේ. එතකොට මේ B කොටස කාබෝහයිඩ්‍රේට් කිහිපයක ව්‍යුහ පහත ABC මගින් දක්වා ඇත. ABC ව්‍යුහ ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. A ව්‍යුහය කාබෝහයිඩ්‍රේටේ නම අහනවා කාබෝහයිඩ්‍රේට වර්ගය අහනවා. වර්ගය කියන්නේ මොකද? කාබෝහයිඩ්‍රේට වර්ග මොනවාද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. කාබෝහයිඩ්‍රේට වර්ග කියන්නේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ්. එහෙනම් කාබෝහයිඩ්‍රේටේ නම හඳුන ගන්න වෙනවා අපිට අණුව නිවැරදිව විශ්ලේෂණය කරලා. එතකොට මෙන්න මෙතන තියෙනවා A කියන ව්‍යුහය. ඔයාලට පේනවා ඇති බලුවේ බැලුමට මේක ෂඩාශ්‍රයක් තියෙන්නේ පංචාශ්‍රයක් නෙමෙයි. ඒතර A කියන ව්‍යුහේ මම කියලා දුන්නා මෙතන පළවෙනි කාබන්. මෙයා හතරවෙනි කාබන්. පළවෙනි කාබන් සහ හතරවෙනි කාබන්. එතකොට හතරවෙනි කාබන්ගේ OH එක යටින් තියෙන්නේ. එහෙනම් මේක ග්ලූකෝස් එකක්. පළවෙනි කාබන්ගේ OH එක උඩින් තියෙන්නේ. ඒ නිසා මේක බීටා ග්ලූකෝස් එකක්. එහෙනම් කාබෝහයිඩ්‍රේට් නම මොකද්ද? බීටා ග්ලූකෝස්. beta glucose. Beta glucose. Carbohydrate නම beta glucose. Carbohydrate වර්ගය. මේ A කියන ව්‍යුහය මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ්. B බලන්න. B ගත්තාම බලපු ගමන් අපි දන්නවා මේ තියෙන්නේ මොකද්ද? ෆ්‍රක්ටෝස්. ඇයි අපේ සිලබස් එකේ ෂඩාශ්‍ර හැර පංචාශ්‍රයක් විදිහට මොනොසැකරයිඩයක් අපිට හමු වුණේ එකයි. ඒ තමයි ෆ්‍රක්ටෝස්. එතකොට අපිට ඒක ෆ්‍රක්ටෝස් කියලා ලියන්න පුළුවන්. එයත් අයිති වෙන්නේ මොනවාටද? මොනොසැකරයිඩ්. ඒකත් මොනොසැකරයිඩයක්. ග්ලූකෝස් විතරක් ලිව්වොත් වැරදිද කියලා අහනවා. දැන් ළමයි අපි 2015 වගේ අවුරුදු වල ඔය ඇල්ෆා බීටා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ග්ලූකෝස් විතරක් ලිව්වාම ලකුණු දුන්නා. නමුත් ඔයගොල්ලන්ගේ අලුත් සිලබස් එකේ ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න සිලබස් එකේ නව විෂය නිර්දේශය තුල මේ ග්ලූකෝස්ගේ ඇල්ෆා සහ බීටා ආකාර හඳුන්වලා දීලා තියෙනවා. ඒ නිසා මම ඔයගොල්ලන්ට තරයේම කියනවා ග්ලූකෝස් විතරක් ලිව්වාම ලකුණු දෙනවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න වෙන්නේ මාගිස් ස්කීම් එක හදන අවස්ථාවක. හැබැයි ඔයගොල්ලන්ගේ සිලබස් එක තුල ඇල්ෆා බීටා පැහැදිලිව හඳුන්වලා තියෙනවා. හොයාගන්න විදිහ කියලා දීලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම මෙවැනි අවස්ථාවකදී ඇල්ෆාද බීටාද කියලා ලියන්න ෆ්‍රක්ටෝස් වල ගත්තත් අපිට මතක තියාගන්න ෆ්‍රක්ටෝස් වල ඇල්ෆා බීටා හඳුන්වලා දීලා නැහැ. හැබැයි අපිට ඒකත් ලියන්න පුළුවන්. ඒතර ෆ්‍රක්ටෝස් ගත්තම මේක බීටා ෆ්‍රක්ටෝස් කියලා ඔයගොල්ලන්ට ලියන්න පුළුවන්. බීටා ෆ්‍රක්ටෝස්. බීටා ෆ්‍රක්ටෝස්. ඇයි ඒ? ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන කාබන්ගේ OH එක උඩින් තියෙන්නේ.
එතකොට බීටා ආකාරයක්. හැම වෙලේම OH එක උඩ නම් බීටා ආකාරයක්. මෙතන උඩ බීටා ආකාරයක්. ඒ නිසා මෙතන බීටා ෆ්‍රක්ටෝස් කියලා ලියවෙන්න ඕන, බීටා ග්ලූකෝස් කියලා ලියවෙන්න ඕන. C කියන ව්‍යුහය. C කියන ව්‍යුහය දැකපු ගමන් අපිට උත්තරයට යන්න පුළුවන්. ඇයි C කියන එක නා ඔයගලට පේනවා ඇති ඩයිසැකරයිඩ්. මොනොසැකරයිඩ් දෙකක් එකතු වෙලා හැදිලා තියෙනවා. එතකොට මේ ඩයිසැකරයිඩ් අපි ඉගෙන ගත්ත සිලබස් එකේ ඩයිසැකරයිඩ් කීයක් තියෙනවද? මෝල්ටෝස්, ලැක්ටෝස්, සුක්‍රෝස්, සෙලබයෝස්. right? එතකොට ඩයිසැකරයිඩ් මෙතන මොනවද සම්බන්ධ වෙලා තියෙන්නේ? මේක නම් දැකපු ගමන් කියන්න පුළුවන් මොකද ෆ්‍රක්ටෝස් එකක් සම්බන්ධ වෙච්ච එක ඩයිසැකරයිඩේ සිලබස් එකේම තිබුණේ. ෆ්‍රක්ටෝස් එකක් සම්බන්ධ වෙච්ච එකම එක ඩයිසැකරයිඩේ සිලබස් එකේ තියෙන්නේ. ඒ තමයි සුක්‍රෝස්. ඒතකොට කාබෝහයිඩ්‍රේට් නම මොකද්ද? සුක්‍රෝස්. මෙයා අයිති ඩයිසැකරයිඩ් වලට. ඩයිසැකරයිඩ්. එතකොට සුක්‍රෝස් ඩයිසැකරයිඩ් කියලා ලියවෙන්න ඕන මොන කාබෝහයිඩ්‍රේට් වර්ගය. තේරුණාද අඳුනගත්ත විදිය? ඔතන වෙන අණුවක් තිබ්බත් අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. අඳුන ගැනීමේදී අපිට අර ඩයිසැකරයිඩයක් තැනීමට දායක වෙන මොනොසැකරයිඩ් ඒකක දෙක මතකේ තියෙන්න ඕන. ඒ මොනොසැකරයිඩ් ඒකක ඇසුරෙන් හඳුනා ගන්න ඕන. දැන් මේක ගත්තම ඔයාලට පේනදී ඇල්ෆා ග්ලූකෝස් එකකුයි බීටා ෆ්‍රක්ටෝස් එකකුයි තමයි මේ සම්බන්ධ වෙලා තියෙන්නේ. සරලව මෙන්න මේ ෆ්‍රක්ටෝස් එකක් තියෙනවා නම් ඩයිසැකරයිඩයක් නම් අනිවාර්යෙන්ම ඒක සුක්‍රෝස් වෙන්න ඕනේ. ඊළඟට ඉහත සඳහන් ABC ව්‍යුහ අතරින් ඔක්සීනි වල අඩංගු වන ප්‍රධාන කාබෝහයිඩ්‍රේට්. ඔක්සීනි වල වැඩිපුරම දක්වලා ලැබෙන්නේ මොනවාද? සුක්‍රෝස්. එහෙම නැත්නම් C කියලා ලියන්න පුළුවන්. නැත්නම් සුක්‍රෝස්. C කියලා ලියුවත් ලකුණු දෙනවා. ABC කියන උත්තර වලින් ලියන්නත් පුළුවන්. ග්ලූකෝස් ද්‍රාවණයක් සහ බෙනඩික් ද්‍රාවණයක් යොදාගෙන සිදු කරන ලද පරීක්ෂණයකදී ලබාගත් නිරීක්ෂණ ඇසුරෙන් පහත වගුව සම්පූර්ණ කරන්න. බෙනඩික් සහ ග්ලූකෝස් ද්‍රාවණය දාලා රත් කරාම මොකද වෙන්නේ? බෙනඩික් ප්‍රතිකාරකයත් එක්ක ග්ලූකෝස් ද්‍රාවණය දමා රත් කළ විට අපිට ලැබෙනවා යම්කිසි වර්ණ විපර්යාසයක්. අපි කියනවා ගඩොල් රතු. වර්ණය මොකද්ද? ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙනවා. ගඩොල් රතු වර්ණය. සාකසෛල බිත්තිය ප්‍රධාන වශයෙන් තැනී ඇත්තේ සරල සීනි එකතු අණු එකතු වී සෑදෙන බහු අවයවිකයේ. මෙම බහු අවයවිකයේ කුමක්ද කියලා අහනවා. අපි දන්නා සාකසෛල බිත්තිය ප්‍රධාන සංඝටකයේ සෙලියුලෝස්. මේ සෙලියුලෝස් කියන්නේ බීටා ග්ලූකෝස් ඒකක ගොඩාක් එකතු වෙලා හැදිච්ච බහු අවයවිකයක්. මේක ස්වභාවික සම්භවයක් තියෙන ජෛව බහු අවයවිකයක්. ස්වභාවික බහු අවයවිකයක්. මේක කෘත්‍රිම එකක් නෙමෙයි. ඒ අනුව බහු අවයවික කියන්නේ මොකක්ද කියලා ඔයාලට දැන් අවබෝධයක් තියෙනවා. සරල එකක ගොඩාක් එකතු වෙලා හැදෙන විශාල අණුවට අපි බහු අවයවික කියලා කියනවා. ඒ අනුව බීටා ග්ලූකෝස් එකක විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදිච්ච පොලිසැකරයිඩයක් තමයි සෙලුලෝස් කියන්නේ. ඒ කියන්නේ පොලිසැකරයිඩ් සියල්ලම බහු අවයවික. ඒ නිසා මෙතන උත්තරය සෙලියුලෝස්. සෙලියුලෝස්. ජීවිත තුළ ශක්තිය ගබඩා කර තැබීම සඳහා යොදා ගනු ලබන ප්‍රධාන පොලිසැකරයිඩ් වර්ග පහක සඳහන් වේ. ශාක, සත්ව. ශාක කියන්නේ මොනවාද? වගුවේ ලියන්න. ශාකවල පිෂ්ඨය. ශාකවල ප්‍රධාන ශක්තිය ගබඩා කරන ආකාරයේ පිෂ්ඨය. සත්වෙන්නේ ග්ලයිකෝජන්. ග්ලයිකෝජන්. මේවා උගන්වලා තියෙනවා ටේබල් එකේ. පොලිසැකරයිඩ් ටේබල් එකේ බැලුවම තේරෙනවා ශාකවල සංජිත ආහාරය පිෂ්ඨය, සත්වයන්ගේ සංජිත ආහාරය ග්ලයිකෝජන්. ඒ තමයි පොලිසැකරයිඩ් වල භාවිත විදිහට අපි දුන්න කාරණා ටික. ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වීමෙන් සෑදෙන ජෛවාණුකාණ්ඩය. ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වෙලා හැදෙන්නේ ප්‍රෝටීන. ජෛවාණුකාණ්ඩය අහන්නේ. එතකොට කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ කියන ඒවා අතරින් කවුද ඇමයිනෝ අම්ල වලින් හැදෙන්නේ? ඒකයි මේ කියන්නේ. ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වෙලා හැදෙනවා ප්‍රෝටීන. ප්‍රෝටීන. B6 කොටසේ නම් කරන ලද ජෛවාණුකාණ්ඩය හඳුනා ගැනීමට පාසල් විද්‍යාගාරයේදී භාවිත කළ හැකි ප්‍රතිකාරකයක්. ඒක කියන්නේ මොකද අහලා තියෙන්නේ? ප්‍රතිකාරකයක්. අපි දන්නවා ප්‍රෝටීන හඳුනා ගැනීමට B6 කියන්නේ මෙන්න මේ කොටස. ප්‍රෝටීන හඳුනා ගැනීමට භාවිත කරන ප්‍රතිකාරකය. මොකද්ද ප්‍රතිකාරකය? බයුරේට් ප්‍රතිකාරකය. සමහර ළමයි මෙතන ලියනවා බයුරේට් පරීක්ෂණය කියලා. වැරදි ලකුණු දෙන්නේ නැහැ. right? භාවිතා කරන සංයෝගයේ නම ඇහුවම ඒ සංයෝගය යොදාගෙන කරන පරීක්ෂණේ නම කියලා හරියන්නේ නැහැ. අහන්නේ
භාවිතා කරන ප්‍රතිකාරකය. එතකොට බයුරෙට් පරීක්ෂාව තුල භාවිතා වෙනවා බයුරෙට් ප්‍රතිකාරකය. නැත්නම් බයුරෙට් ද්‍රාවණය. ඒත් හරි. පැහැදිලිද? බයුරෙට් අපේ සිලබස් එකේ පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. බයුරෙට් ප්‍රතිකාරකය තමයි භාවිතා වෙන්නේ බයුරෙට් පරීක්ෂණය සඳහා. ඊළඟට එන්සයිම් යනු උත්ප්‍රේරක ගුණ පෙන්වන ජෛවාණු එන්සයිම් යනු උත්ප්‍රේරක ගුණ පෙන්වන ජෛවාණු විශේෂය. පාත රූපයේ දැක්වෙනුවේ දර්ශීය එන්සයිමයක් භාවිතයෙන් සිදු කළ ලද කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක ශක්තියට එදිරිව ප්‍රතික්‍රියාවේ ඉදිරි ගමන සඳහා අඳින ලද ශක්ති සටහනකි. මොකද්ද? එන්සයිම කියන්නේ මොනවා කියනවද? උත්ප්‍රේරක ගුණ පෙන්වන ජෛවාණු විශේෂය. අපි දන්නවා එන්සයිම කියන්නේ උත්ප්‍රේරක ගුණ පෙන්වන ප්‍රෝටීන්. ඒ කියන්නේ ජෛවාණු. පහත රූපයේ දැක්වෙනුවේ දර්ශීය එන්සයිමයක් භාවිතයෙන් සිදු කළ කාර්මික නිෂ්පාදන ක්‍රියාවලියක ශක්තියට එදිරිව ප්‍රතික්‍රියාවේ ඉදිරි ගමන සඳහා අඳින ලද ශක්ති සටහනකි. ඒ කියන්නේ ශක්ති සටහනක ඔයගොල්ලෝ දන්නවා අපිට එන්සයිමයක් ඇති විට සහ එන්සයිමයක් නැති විට ප්‍රතික්‍රියාව හැසිරෙන විදිහ ශක්ති සටහනක් ආධාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් එන්සයිමයක් යොදා ඇති අවස්ථාවකදී ශක්ති සටහන අපිට දීලා තියෙනවා. ඒතකොට මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? එන්සයිම ඇති විට. මේ තියෙන එන්සයිමයක් ඇති විට මේ බලන්න. එන්සයිමයක් භාවිතයෙන් සිදු කරන ලද කාර්මික ක්‍රියාවලියකදී ශක්ති සටහන තමයි දීලා තියෙන්නේ. අහනවා එන්සයිමයක් නොමැති විට එම ප්‍රතික්‍රියාව සඳහා ශක්ති සටහන පහත දෙන ලද රූප සටහන මතම අඳින්න. එන්සයිමය ඇති විට පහලින් යනවා. එන්සයිමයක් නැත්නම් මොකද වෙන්නේ? එන්සයිමය නැත්නම් මේක උඩින් ඇදෙන්න. එතකොට අපිට කරන්න කියන දේ අපි තේරුම් ගත්තාම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට තිබ්බා නම් අපි සම්පූර්ණ ලකුණු ලබා දෙන්න. ඔයගොල්ලන්ට ඕන නම් පුළුවන් මේකට ඊතරයක් දාලා එන්සයිම නැති විට මෙයාට ඊතරයක් දාලා එන්සයිම ඇති විට කියලා ලියලා තියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එන්සයිමයක් තියෙනකොට පහලින් යන්න ඕන. එන්සයිමයක් නැත්නම් උඩින් යන්න. right. ඊළඟට අහනවා ඉහත එන්සයිම ක්‍රියාකාරීත්වය වෙනස් කළ හැකි සාධක දෙකක්. එන්සයිමයක ක්‍රියාකාරීත්වය රඳා පවතින සාධක ඔයගලන්ට දීලා තියෙනවා. එන්සයිමයක ක්‍රියාකාරීත්වය රඳා පවතින සාධක මොනවද? එන්සයිමයක ක්‍රියාකාරීත්වය රඳා පවතින සාධක. අපි තේරුම් ගන්න ඕන මොනවාද ඒ සාධක? උෂ්ණත්වය ගොඩක් තියෙනවා. දෙකයි අහන්නේ. උෂ්ණත්වය, මාධ්‍යයේ pH අගය, pH අගය, එන්සයිම සාන්ද්‍රණය, එන්සයිම සාන්ද්‍රණය, උපස්තර සාන්ද්‍රණය, උපස්තර සාන්ද්‍රණය. මෙන්න මේ කැමති එකක් ලවණ සාන්ද්‍රණය. පහක් තියෙනවා. මේකෙන් කැමති දෙකක් ලියන්න පුළුවන්. දෙකයි අහලා. හරියට ලියවෙන්න. හොඳේ. यो තමයි 2015 පේපර් එකේ ප්‍රශ්න. ඒතර ඔයගොල්ලෝ පේනදී අපි ඉගෙන ගත්ත දේවල් එලෙසම අසහායක බව පේනවා. නෝට් එකේ තියෙන දේවල්ම තමයි විවිධ විදිහට හිමින් අහලා තියෙන්නේ. දෙදස් 16 ප්‍රශ්නය. මාධ්‍යයේ pH අගය කියලා ලියවෙන්න. මාධ්‍යයේ pH අගය. අපි ඒක ඔයගලගේ සිලබස් එකේ දීලා තියෙනවා. අලුත් සිලබස් එකේ මේ පරණ සිලබස් එකේ තියෙන මාර්කින් ස්කීම් වල උත්තර බලලා උත්තර කතා කරනවට වඩා හොඳයි මම මේ කතා කරන දේවල් එක්ක යන්නේ ඈ. මොකද අඩුපාඩු තියෙන ඒවාත් ওই මාර්කින් ස්කීම් වල තියෙනවා. අපි ඒවා දාලා තියෙන ළමයින්ට අසාධාරණයක් නොවෙන්න සිලබස් වල තියෙන වැරදි නිසා.
නමුත් ඉතින් අපි උගන්වන්නේ හරියට. right pH අගය කියලා තිබ්බොත් අපි ලකුණු දෙන්නේ නැහැ. මාධ්‍යයේ pH අගය කියලා වෙන්න ඕනේ. මොකද එන්සයිම් එකටත් pH අගයක් තියෙනවා. ඒතර මාධ්‍යයේ pH අගය වෙන්න ඕනේ. පැහැදිලිද? 2016 A level. විවිධ සුද්ධ ජීවීන් කාණ්ඩවලට අයත් ලක්ෂණ කිහිපයක් පහත වගුවේ සඳහන් කර ඇත. සුද්ධ ජීවීන් කාණ්ඩවලට දී ඇති ලක්ෂණ තිබේ නම් හරි ලකුණද නොමැති නම් වැරදි ලකුණද යොදා පහත වගුව සම්පූර්ණ කරන්න. බලන්න එතකොට අර ප්‍රධාන සුද්ධ ජීවී කාණ්ඩ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. කාණ්ඩයේ සියල්ලක්ම ඒකසෛලික වේ. ඒකසෛලිකද කොහොමද කියලා අහනවා සියලුම කට්ටිය ඒකසෛලිකද නැද්ද? අපි දන්නවා වෛරස් ගත්තාම ඒගොල්ලන් අංශු විශේෂයක්. ඒගොල්ලන්ට අපිට සෛල කියලා කියන්න පුළුවන්ද? බැහැ. right? දිලීර ගත්තාම බහුසෛලික දිලීරත් හම්බ වෙනවා ඒකසෛලික දිලීරත් හම්බ වෙනවා. දැන් මෙතන ප්‍රශ්නේ බැලුවම සියල්ලක්ම ඒකසෛලිකයි. එතකොට සියල්ලක්ම ඒකසෛලික වෙන්නේ බැක්ටීරියාවල විතරයි. බැක්ටීරියා සියලු දෙනා ඒකසෛලිකයි. එකට ගත්තම ඝනාවාසයක් කියලා කියන දිලීර මේගොල්ලෝ බහුසෛලික දිලීරත් අපිට හම්බ වෙනවා. ඒ නිසා මේක සියල්ල ඒකසෛලිකයි කියන එක මෙයාට ගැලපෙන්නේ නැහැ. වෛරස් වලට කොහොමද ගැලපෙන්නේ නැහැ? මොකද වෛරස් සෛල සංවිධානයක් නැති කට්ටිය. සෛල සංවිධානයක් නැති නිසා. කාණ්ඩයේ සියල්ලටම සූනැස්ටික සෛල ඇත. සියල්ලටම සූනැස්ටික තියෙන්නේ දිලීරවල. වෛරස් වලට සෛල සංවිධානයක් නැති නිසා අදාළ නැහැ. බැක්ටීරියා ප්‍රාග්නැස්ටික නිසා සූනැස්ටික සෛල නෙමෙයි ඒගොල්ලන්ගේ දක්නට ලැබෙන්නේ. කාණ්ඩයේ සියල්ලටම DNA හෝ RNA DNA හෝ RNA අපි දන්නවා බැක්ටීරියා වලට දිලීර වලට ඕක අදාළ නැහැ. හැබැයි DNA එකක් හෝ RNA එකක් තියෙනවා වෛරස් වලට. ඒ නිසා වෛරස් සඳහා ඒක නිවැරදි. කාණ්ඩයේ සියල්ලටම පටලමේන්ද්‍රික ඇත. මතක තියාගන්න බැක්ටීරියා ප්‍රාග්නැස්ටික නිසා පටලමේන්ද්‍රිකා නැත. වෛරස් වලට සෛල සංවිධානයක් නැති නිසා එලෙස කතාවක්ම නැත. දිලීර වලට සූනැස්ටික නිසා පටලමේන්ද්‍රිකා දක්නට ලැබේ ඇත. සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය වන්නේ පෙප්ටිඩෝග්ලයිකෑන්. බැක්ටීරියාවක තමයි සෛල බිත්තියේ ප්‍රධාන සංඝටකය පෙප්ටිඩෝග්ලයිකෑන් දෙන්නේ. ඒ නිසා බැක්ටීරියා වලට ඒක නිවැරදි. දිලීර වල කයිටින් වෛරස් වල සෛල බිත්තිය සම්බන්ධව අපි සාකච්ඡාවක් කරලා නැත. මොකද ඒක සෛලයක් කියලා අපි හඳුන්වන්නේ නැති නිසා. වෛරස් සෛලීය දෙයක් විදිහට අපි සලකන්නේ නැති නිසා. right හොඳයි. දෙවන ටේබල් එකට අදාළ පිළිතුරු ටික. ඊළඟ යෝගට් නිෂ්පාදනයේදී පියවර කිහිපයක් සැකෙමින් පහත දැක්වේ. යෝගට් නිෂ්පාදනයේ ප්‍රධාන පියවර ටික දීලා තියෙනවා යටින්. බලන්නකෝ ඕගොල්ලෝ ලියන්න කියලා නැහැ. ගැලීම් සටහනක් වගේ පියවර දීලා තියෙනවා. පළවෙනි පියවර ගොවියකින් අමු කිරි එකතු කිරීම. ඒ කියන්නේ අපි අර දුන්න ගැලීම් සටහනම නේද මේ තියෙන ටේබල් එකේ. ඒකම තමයි තියෙන්නේ. අර දියර කිරි නැත්නම් අමු කිරි. පැස්චරීකරණය. අපි කිරි අරගෙන මොකද කරන්නේ ඉස්සලම? පැස්චරීකරණය කරනවා. ඊට පස්සේ 40 45 උෂ්ණත්වයේදී මොහොම් එකතු කරනවා. ඊට පස්සේ 40 45 උෂ්ණත්වයේදී බීජ අවශ්‍රණය කරනවා. අවසානට වෙළඳ පොඩ්ඩේකුත් කරනවා නැත්නම් මිදෝපු කිරි නැත්නම් යෝගට් ලැබෙනවා. ඉහත සඳහන් තොරතුරු ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. මෙම ක්‍රියාවලියේදී අමු කිරි පැස්චරීකරණය කිරීමේ අත්‍යවශ්‍ය වන්නේ ඇයි අපි පැස්චරීකරණය කරන්නේ? පැස්චරීකරණයේදී අහිතකර කිරිවල සිටින අහිතකර සුද්ධ ජීවීන් විනාශ කිරීම. කිරිවල සිටින අහිතකල මට දැනට මේක වැදගත්. සුද්ධ ජීවීන් විනාශ කිරීම. අහිතකර සුද්ධ ජීවීන් විනාශ කරන තමයි අපි පැස්චරීකරණය කරන්නේ. ඕනම තැනකදී පැස්චරීකරණය කියන එකේ අදහස තමයි අහිතකර සුද්ධ ජීවීන් විනාශ කරනවා. 40 45 උෂ්ණත්ව පරාසයේදී පමණක් මොහොම එකතු කරන්නේ ඇයි? ඒකට හේතුව තමයි සෙල්සියස් අංශක 40 45 කියන උෂ්ණත්ව පරාසය තමයි මේ ලැක්ටික් අම්ල බැක්ටීරියාව. එහෙම නැත්නම් මුහුන් වල සිටින බැක්ටීරියාවන් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව සිදු කරගන්න උෂ්ණත්ව පරාසය. සාමාන්‍ය ඕනම ජීවියෙක්ට තමන්ගේ ප්‍රශස්ත පැවැත්ම පවත්වාගත හැකි උෂ්ණත්ව පරාසයක් තියෙනවා. අන්නේ උෂ්ණත්ව පරාසයේදී මේ බැක්ටීරියාව අපි පද්ධතියට යොමු කළොත් මේ වැඩේට යොමු කළොත් අපිට ඒ උෂ්ණත්ව පරාසය තුල වඩාත් කාර්යක්ෂමව මුදෝප කිරි නිෂ්පාදනය කරගන්න පුළුවන්. එහෙනම් අපි ලියන්න පුළුවන් මෙතනදී ඇයි 40 45 උෂ්ණත්වයේදී මේගොල්ලෝ එකතු කරන්නේ? ඒ තමයි මුහුන් වල සිටින බැක්ටීරියා එහෙම නැත්නම්
ලැක්ටෝබැසිලස් ලගේ නැත්නම් ලැක්ටික් අම්ල බැක්ටීරියාවන්ගේ නැත්නම් යෝගට් විදවීමට නැත්නම් යෝගට් නිෂ්පාදන අදාළ බැක්ටීරියාවන්ගේ එහෙම ලියන්න පුළුවන් නේ. රයිට් මොහොම් වල සිටින බැක්ටීරියාවල ප්‍රශස්ත ක්‍රියාකාරීත්වය ඇතිවන උෂ්ණත්ව පරාසය බැවින් එහෙම තමයි දාන්නේ. ප්‍රශස්ත ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබෙන උෂ්ණත්ව පරාසය නිසා. එම නිෂ්පාදන ක්‍රියාවලියේදී බීජෞෂධ පියවර ඇතුළත් කිරීමට හේතුව සඳහන් කරනවා. ඇයි අපි බීජෞෂධය කරන්නේ? බීජෞෂධය කරනවා කියලා කියන්නේ අර 40 45 උෂ්ණත්වයේම මේ පද්ධතිය තියාගෙන ඉන්නවා. අපි හිතමු දැන් කිරියක රස්නේ. නිමෙනකන් ඉන්නවා. 40 45 රාවම මුහුම් දානවා. මුහුම් දාලා වහලා තියා තියෙනවා. ආයෙ මොකද වෙන්නේ? ටික වෙලාවක් යනකොට කාමර උෂ්ණත්වයේ කිරි බඳුන සිසිල් වෙනවා. එතකොට අර දාන වෙලාවේදී බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරීත්වය ප්‍රශස්තව සිද්ධ වුණාට බැක්ටීරියා ගහණය වේගයෙන් වැඩි වුණාට උෂ්ණත්වය අඩු වෙනකොට අර ප්‍රශස්ත උෂ්ණත්ව පරාසයට වඩා අඩු උෂ්ණත්වයකට පද්ධතියපත් වෙනකොට අර බැක්ටීරියා ගහණය වර්ධනය වීමේ වේගය නැත්නම් කාර්යක්ෂමතාවය නැත්නම් ශීඝ්‍රතාවය අඩු වෙනවා. රයිට්. ඉතින් අපේ නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත්ම කාර්යක්ෂම විදිහට කරගන්න ඕන. බැක්ටීරියා ගහණය වර්ධන වේගය වැඩිම කාල පරාස තුළ උෂ්ණත්ව පරාස තුළ මේ කිරිබඳුන තබා ගන්න ඕන. එතකොට බීජෞෂධ පියවර ඇතුළත් කිරීමට හේතු වෙන්නේ බැක්ටීරියා ගහණය වැඩි වීම වේගවත් කිරීමට. නැත්නම් ඉහළ බැක්ටීරියා ගහණයක් ලබා ගැනීම. ඉහළ බැක්ටීරියා ගහණයක් ලබා ගැනීම. කිරි ගලවීමේ ක්‍රියාවලියට අදාළ ප්‍රධාන පියවර දෙක. පළවෙනි පියවර මොකක්ද? කියලා දෙලා තියෙනවා. කිරිවල ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට පත් කිරීම. ලැක්ටෝසීනි ලැක්ටික් අම්ලය බවට පත් වීම. මොකද තමයි පළවෙනි පියවර. ඊට පස්සේ ලැක්ටික් අම්ලය නිසා ආම්ලික වූ කිරිබඳුන තුල ප්‍රෝටීන කැටි ගැසීම. ලැක්ටික් අම්ල නිසා ආම්ලික වෙනවා කිරිබඳුන. ඊට පස්සේ මේ ආම්ලික මාධ්‍ය තුල තියෙන ප්‍රෝටීන කැටි ගැසෙනවා. ආම්ලික මාධ්‍ය තුල තියෙන ප්‍රෝටීන කැටි ගැසීම සිද්ධ. ඒක පියවර දෙකයි. මේවා දීලා තියෙන විදිහටම අහලා තියෙන ඔයගොල්ලන්ට පේනවා. සමහර මේ ප්‍රශ්නවල කොටස් මම අයින් කරලා තියෙනවා. හේතුව ඕල්ඩ් සිලබස් එකේ තිබුණ නිව් සිලබස් එකේ නැති කරුණු සමහරවල්ලාට පේපර් එකේ ප්‍රශ්න විදිහට අහලා තියෙනවා. මම ඒ වගේ දේවල් ඉවත් කරලා තමයි ඔයගොල්ලෝගේ මේ ප්‍රශ්න ටික සකස් කරලා ඉන්නේ. ඊළඟට පහත සඳහන් ඩයිපෙප්ටයිඩ් අණුව සලකන්නේ. ඩයිපෙප්ටයිඩ් එහි බන්ධන තුනක් PQ සහ R ලෙස සලකුණු කර ඇත. අම්මට පිළි මාර කේස් එකනේ. දැක්කම අඳුන ගන්න බෑ වගේ නේද? නමුත් ඩයිපෙප්ටයිඩ් එකක් තමයි දීලා තියෙන්නේ. හරියට දන්නවනම් බන්ධන තුනක් දීලා තියෙන නිසා එකපාරටම පෙප්ටයිඩ් බන්ධනය අඳුන ගන්න එක තමයි අමාරුම වෙන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නය. පෙප්ටයිඩ් බන්ධනය දැක්වෙන ලේබලයේ අඩංගු අක්ෂරය. පෙප්ටයිඩ් බන්ධනය දැක්වෙන ලේබලයේ අඩංගු අක්ෂරය කුමක්ද කියලා අහනවා. මොකක්ද? පෙප්ටයිඩ් බන්ධනයට අදාළ අක්ෂරය මොකක්ද කියලා අහනවා.
දැන් ළමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ කවුරු අතරද? කවුරු අතරද ඇති වෙන්නේ? කාබන් සහ නයිට්‍රජන් අතර තමයි ඇති වෙන්නේ. හැබැයි හැම කාබන් සහ නයිට්‍රජන් අතර තියෙන බන්ධනයක්ම ඩයිපෙප්ටයිඩ් එක පෙප්ටයිඩ් බන්ධනයක් විදිහට හඳුන්වන්න බෑ. එක් ඇමයිනෝ අම්ලයක ඒ කියන්නේ මෙන්න මෙහෙම මේ තියෙන්නේ කාබොක්සිලික් ගෲප් එකක්. එයා NH2 එකක්. තවත් ඇමයිනෝ අම්ලයක් ගත්තම H ඔන්න මෙයා කාබොක්සිලික් කැල මෙයා NH2 එක. එතකොට අපි දන්නවා පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ මෙන්න මේ ජලාණු අයින් වෙලා. මෙන්න මේ කාබන් සහ මේ නයිට්‍රජන් අතර තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. right? එනිසා මේ රූපය ටිකක් එහෙට මෙහෙට හැඩ ගන්නලා දාලා තිබුණාට මේක අමාරු ප්‍රශ්නයක් නෙමෙයි. අපි බැලුවොත් බෝඩ් එක දිහා බලන්න. nitrogen, hydrogen, hydrogen, carbon. මෙයාට සම්බන්ධ hydrogen එකක්, මෙයාට සම්බන්ධ R එක. මේ දෙක උඩට මාරු කරලා තියෙනවා යනුව. මෙයා hydrogen, මෙයා R එක කියනවා. right? මෙතන ද්විත්ව බන්ධන O OH. ඊට පස්සේ hydrogen, nitrogen, hydrogen. මේ amino කාණ්ඩය. මේ අනිත් එක්කන R2. මෙතන hydrogen. C ද්විත්ව බන්ධන O OH. දැන් මේ මොකද්ද? එක amino අම්ලයක්. මේ තව amino අම්ලයක්. ඒතර මේ තියෙන්නේ එක amino අම්ලයක කාබොක්සිලික් කාණ්ඩය. මේ තියෙන්නේ අනික් amino අම්ලයේ amino කාණ්ඩය. පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ එක amino අම්ලයක කාබොක්සිලික් ගෲප් එකයි අනික් amino අම්ලයේ amino කාණ්ඩය අතර. එතකොට මේ දෙන්න අතර තමයි පෙප්ටයිඩ් බන්ධනය ඇති වෙන්නේ. ඒතර මේ OH එකයි මෙන්න මේ H එකයි. ජලාණුවක් ලෙස අයින් වෙන්නේ. එහෙම අයින් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ H එකයි මෙන්න මේ දෙන්න අතර බන්ධනයක් ඇති වෙනවා. එතන අයින් වෙලා කියනවා ජලාණුව. මේ තමයි ඩයිපෙප්ටයිඩ්. මේ තියෙන්නේ මොකද්ද? ඩයිපෙප්ටයිඩ්. එහෙනම් ඩයිපෙප්ටයිඩ් වල රූපේ දෙනකොට මෙහෙම මෙහෙම යන්න ඇඳලා තියෙනවා. මේ අතර ඇඳලා තියෙනවා. අපි බලන්න ඕනේ පරිස්සමෙන්. මොකක්ද බලන්න ඕනේ. මෙන්න මේකේ ඔයාලට පේනවා. ද්විත්ව බන්ධනයේ තියෙන ඔක්සිජන් සම්බන්ධලා තියෙන කාබන් ඉන්නේ. නයිට්‍රජන් ට හයිඩ්‍රජන් තියෙනවා මෙතන තියෙනවා. මේගොල්ලන්ගේ කාබොක්සිලික් කැල ඇමයිනෝ ගෲප් එක අඳුරගත්තට පස්සේ මෙන්න මේ හදියේ තියෙනවා පෙප්ටයිඩ් බන්ධන. මතක තියාගන්න කාබන් සහ නයිට්‍රජන් අතර සියලු බන්ධන පෙප්ටයිඩ් බන්ධන නෙමෙයි. ඒ කියන්නේ මෙතනත් නයිට්‍රජන් කාබන් බන්ධනයක්. ඒක පෙප්ටයිඩ් බන්ධනයක් නෙමෙයි. මෙතනත් තියෙනවා නයිට්‍රජන් කාබන් බන්ධනයක්. මේකත් පෙප්ටයිඩ් බන්ධනයක් නෙමෙයි. මෙන්න මෙතන තියෙනවා නයිට්‍රජන් සහ කාබන් අතර බන්ධනයක්. එතන කාබන්ට ද්විත්ව බන්ධන ඕ එකක් තියෙනවා. මේ කාබොක්සිලික් ගෲප් එකේ කාබන්. මේ ඇමයිනෝ කාණ්ඩේ නයිට්‍රජන්. එතකොට මේ දෙන්නාගේ අතර තියෙන බන්ධනය තමයි පෙප්ටයිඩ් බන්ධනය වෙන්නේ. පැහැදිලිද? right. එහෙනම් උත්තරය වෙන්නේ Q. මේකේ Q තමයි උත්තරය වෙන්නේ. Q. 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 ප්‍රෝටීන් එක පෙප්ටයිඩ් බන්ධන කැඩීමට යොදා ගන්නා එන්සයිම කාණ්ඩය. ඔයාලා මම කියලා දීලා තියෙනවා. ග්ලයිකෝසයිඩික් බන්ධන තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල. ඒතකොට ග්ලයිකෝසයිඩික් බන්ධන තියෙන්නේ ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. ඔය ග්ලයිකෝසයිඩික් බන්ධන බිඳවට්ටන්න පුළුවන් එන්සයිම වර්ග ගොඩක් අපිට කියන්න පුළුවන්. පොදුවේ කාබෝහයිඩ්‍රේට්ස් මොනවාද? කාබෝහයිඩ්‍රේට්ස්. උදාහරණ සෙලියුලේස්, ඇමයිලේස්, lactase, right? ඒ වගේව ගන්න පුළුවන්. ප්‍රෝටීන වල
ඇමයිනෝ අම්ල ගොඩාක් එකතු වෙලා හැදෙනවා ප්‍රෝටීන්. ඒවායේ තියෙනවා පෙප්ටයිඩ් බන්ධන ගොඩාක්. මේ පෙප්ටයිඩ් බන්ධන බිඳවට්ටන්න පුළුවන් එන්සයිම් පොදුවේ අපි හඳුන්වනවා ප්‍රෝටියේස් කියලා. ලිපිඩ වල තියෙන බන්ධන බිඳවට්ටන්න අවශ්‍ය කරන එන්සයිම් වලට අපි කියනවා ලයිපේස් කියලා. ඒ අනුව ප්‍රෝටීන් එක පෙප්ටයිඩ් බන්ධන කැඩීමට යොදා ගන්නා එන්සයිම්. ඔයාලට ටෙවුට් එකේ බලන්න පුළුවන් ප්‍රෝටීන බිඳ හෙලීමට භාවිත වන එන්සයිම්. කාබෝහයිඩ්‍රේට් බිඳෙන්න භාවිත එන්සයිම්. ලිපිඩ බිඳ වැටීමට භාවිත වන එන්සයිම්. වෙනම දීලා තියෙන එන්සයිම් කියන කොටස. එතකොට ප්‍රෝටීන එක පෙප්ටයිඩ් බන්ධන බිඳ වැටීමට කැඩීමට යොදා ගන්නා එන්සයිම් ප්‍රෝටියේස්. ප්‍රෝටියේස්. ප්‍රෝටීන වල පෙප්ටයිඩ් බන්ධන ඇති බව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි පරීක්ෂණයක් නම් කරන්න. ඒ කියන්නේ ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණය නම අහන්නේ. පෙප්ටයිඩ් බන්ධන තියෙනවා කියන්නේ පෙප්ටයිඩ් බන්ධනය තමයි අපි හඳුනගන්නේ. පෙප්ටයිඩ් බන්ධන තියෙනවා නම් ඒවා ප්‍රෝටීන්. ඒ නිසා ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂාව අපි හඳුන්වන්නේ බයොරෙට් පරීක්ෂාව කියලා. මතක තියාගන්න. බයොරෙට් ප්‍රතිකාරකය කියලා ලිව්වොත් ලකුණු දෙන්නේ නැහැ. බයොරෙට් ප්‍රතිකාරකය කියලා ලකුණු දෙන්නේ නැහැ. දෙන්නේ බයොරෙට් පරීක්ෂාව කියන එකට විතරයි. බයොරෙට් පරීක්ෂාව පරීක්ෂණය කියලා ලියවෙන්නේ. Right? Right? ඊළඟට D කොටස නැවත තියෙනවා අණු ටිකක් දීලා මේ අණු හඳුනා ගන්න කියලා ඒගොල්ලන්ට කියන්නේ. පළවෙනි ප්‍රශ්නේ කියනවා W ලෙස නම් කර ඇති ජෛවාණුව හඳුනා ගන්න. හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රතිකාරකයක් නම් කරන්න. මොකද W කියන්නේ? W කියන්නේ මොකක්ද? අනිතරයි වැඩේ තියෙන්නේ. W කියන්නේ මෙන්න මෙයා. W කියන්නේ මෙන්න මේක. මේ W හඳුනා ගැනීමට භාවිතා කළ හැකි ප්‍රතිකාරකයක්.
දැන් W මොකක්ද කියලා දන්නේ නැතුව ප්‍රතිකාරකය ලියන්න බෑ. මොකක්ද W කියන්නේ? ඔයාලට පේනවද? 1 4 1 4 මෙයාගේ යට OH එක. මෙයාගේ යට OH එක. ඒ නිසා මේ තියෙන්නේ ඇල්ෆා ග්ලූකෝස්. 1 4 මෙයා ඇල්ෆා ග්ලූකෝස්. તો මේ පැත්තට මොකද වෙලා තියෙන්නේ? තව ඇල්ෆා ග්ලූකෝස්ලා තියෙන්න පුළුවන්. ඇල්ෆා ග්ලූකෝස් ගොඩක් එකතු වෙච්ච අණුවක්. ඇල්ෆා ග්ලූකෝස් ගොඩක් නම් මේ තියෙන්නේ ඇමයිලෝස්. ඇමයිලෝපෙක්ටින්. සරලව මේ තියෙන්නේ මොනවද? ඇමයිලෝස්. අතරකොත් මේ තියෙන පිෂ්ඨය. මොනවද? පිෂ්ඨය කියන එක තමයි මේ දීලා තියෙන්නේ. පිෂ්ඨය. නැත්නම් ඇල්ෆා ග්ලූකෝස් ගොඩක එකතුවක්. ඇල්ෆා ග්ලූකෝස් ගොඩක එකතුවක් කියන්නේ පිෂ්ඨය. ඒතර පිෂ්ඨය හඳුනා ගන්න පුළුවන් ප්‍රතිකාරකයක් නම් කරන්න කියලා තමයි මේ අපිට කියන්නේ. අයඩීන්. උත්තරේ මොකද්ද? අයඩීන් ප්‍රතිකාරකය. නැත්නම් අයඩීන් ද්‍රාවණය. ඉහත සඳහන් කුමන ජෛවාණුව සුඩෑන් 3 පරීක්ෂණයේදී රතු වර්ණයක් ලබා දෙයි? අපි දන්නේ සුඩෑන් 3 හමුවේ රතු පාට ගෝලිකා සහිත වර්ණයක් ලබා දෙන්නේ ලිපිඩ. සුඩෑන් 3 ප්‍රතිකාරක අපිට වැදගත් වෙන්නේ ලිපිඩ හඳුනා ගැනීම. ඒතර මෙතන තියෙන ලිපිඩ අණුව මොකක්ද? ඔයාලට තේරෙනවද මෙන්න මේ Z කියන එක නා ගත්තාම ඒ තියෙන්නේ ට්‍රයිග්ලිසරයිඩ් එකක්. මොකද්ද? මේ තියෙන්නේ ග්ලිසරීන් කොටස. මේ තියෙන්නේ මේද අම්ල 3. එතකොට මේ තියෙන්නේ මොනවාද? ට්‍රයිග්ලිසරයිඩ්. මේ ට්‍රයිග්ලිසරයිඩ් තමයි මොකද? මේ ට්‍රයිග්ලිසරයිඩ් තමයි අපිට අවශ්‍ය කරන සුඩෑන් 3 ප්‍රතිකාරකේ රතු වර්ණය ලබා දෙන්නේ. ඒ අනුව දෙවෙනි එකට උත්තරය ලිපිඩ එහෙම නැත්නම් Z කියලා ලියන්න පුළුවන්. Z කියලා ලියන්න පුළුවන්. ලිපිඩ එහෙම නැත්නම් Z. X ව්‍යුහය කුමන කාබෝහයිඩ්‍රේට කාණ්ඩයට අයත් වේද කියලා අහනවා. X කියන ව්‍යුහය කුමන කාබෝහයිඩ්‍රේට කාණ්ඩයට අයත් වේද? X ප්‍රශ්නේ පරිස්සමෙන් ලියන්න. මෙන්න මෙයා ගත්ත මොකටද පේනවද? මෙයා අර W වගේ නෙමෙයි. W වගේ නෙමෙයි. මේ W වගේ නෙමෙයි X. මෙයාගේ මෙතනත් මොනොසැකරයිඩයක් මෙතනත් මේ තියෙන්නේ ෆ්‍රක්ටෝස් එකක්. මෙයා ග්ලූකෝස් එකක්. මේ තියෙන්නේ සුක්‍රෝස්. Y කියන්නේ මොනවාද? සුක්‍රෝස්. ඇයි ෆ්‍රක්ටෝස් අන්තර්ගත ඩයිසැකරයිඩයක් නෙමේක. මේ පැත්තට යන්නේ නැහැ. මේ පැත්තට විකාශනය වෙන්නේ නැහැ. මේ දෙකේ වෙනස බලන්න. මෙයාගේ මේ පැත්තට යන එක නතර වෙලා තියෙනවා. තව දුරටත් එකතු වෙන්නේ නැහැ. මෙතන එහෙම නෙමෙයි. මේක කෙටිකල් නතර කරලා තියෙන්නේ මේ තව යන්න පුළුවන් මෙහෙට. මෙහෙට තව එකතු වෙන්න පුළුවන් වෙන විදියට. එතකොට මෙන්න මෙයා පැහැදිලිවම ඩයිසැකරයිඩ්. මෙයා පොලිසැකරයිඩයක්. ඒතර මේ Y කියන අණුව ඩයිසැකරයිඩයක් විදියට අඳුන ගන්න ගියොත් මෙතන ෆ්‍රක්ටෝස් එකක් තියෙනවා. ඔයාලට පේන්නේ නැති කාබන් පරමාණු 5යි තියෙන්නේ. පංචාශ්‍රයක්. ඒ නිසා මේ තියෙන්නේ අනිවාර්යයෙන්ම සුක්‍රෝස්. මොනවද? සුක්‍රෝස් තමයි මේ තියෙන්නේ. එහෙනම් අහන ප්‍රශ්නේ බලන්න. X ව්‍යුහය කුමන කාබෝහයිඩ්‍රේට කාණ්ඩයට අයත් වේද කියලා අහනවා. ඒ වගේම X දිහා බැලුවොත් ඔයාලට පේන්නේ නැති X කියන්නේ මෙයා, Y කියන්නේ මෙයා. X view එක ගත්තාම ඔයාලට පේනවාද ඒක මොනොසැකරයිඩයක්. මොකද්ද මොනොසැකරයිඩයක්? නම ගත්තොත් පළවෙනි කාබන්, හතරවෙනි කාබන් යට තියෙන්නේ OH, උඩ තියෙන්නේ OH. මෙයා බීටා ග්ලූකෝස් එකක්. මෙහෙම යට නිසා ග්ලූකෝස්, මෙයා උඩ නිසා බීටා. එහෙනම් මේවා ලියාගත්තත් ලේසි. මේ තියෙන්නේ බීටා ග්ලූකෝස්. මෙයා සුක්‍රෝස්. මෙයා ට්‍රයිග්ලිසරයිඩ්. මේ තියෙන්නේ පිෂ්ඨය ඇමයිලෝස්. එහෙම නැත්නම් පිෂ්ඨය. දැන් ඉතින් අහන ප්‍රශ්නට උත්තර දෙන්න අමාරු නෑ. X විය කුමන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයක? මොන කාණ්ඩයකද? මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියලා අහන්නේ. මොනොසැකරයිඩ්. X ජෛවාණුව හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි ප්‍රතිකාරකයක් නම් කර පරීක්ෂණයට පෙර ප්‍රතිකාරකයේ වර්ණය ලියන්න. X කියන ජෛවාණුව ග්ලූකෝස් මොනොසැකරයිඩ්. මොනොසැකරයිඩ් හඳුනා ගැනීමට භාවිතා කරන පරීක්ෂණයේ නම තමයි බෙනඩික් පරීක්ෂාව. මොකද්ද? බෙනඩික් පරීක්ෂාව. නම ලියවෙන්න ඕන බෙනඩික් පරීක්ෂාව. ආරම්භක වර්ණය අහන්නේ. මොකක්ද අහන්නේ? ආරම්භක වර්ණය. ඔයගලට ඕන නම් මොනොසැකරයිඩ් හඳුනා ගැනීම සඳහා මම තව පරීක්ෂණයක් දීලා තියෙනවා. තමයි ෆේලිං පරීක්ෂාව. මොකද්ද? ෆේලින්ග්ස් පරීක්ෂණය. ඔය දෙකෙන් එකක් ලියන්න පුළුවන්. බෙනඩික් පරීක්ෂණය හෝ ෆේලිං පරීක්ෂණය. එහෙනම් ආරම්භක වර්ණය මොකද්ද? නිල් වර්ණය. මොකද්ද? නිල් පැහැය. ෆේලිං ප්‍රතිකාරකේත් ෆේලිං පරීක්ෂාවේදීත් ආරම්භක වර්ණය නිල් පාට. බෙනඩික් පරීක්ෂාවේදීත් ආරම්භක වර්ණය
නිල් පාට. අවසාන වර්ණය ගඩොල් රතු දෙකේ. පේන්නේ ප්‍රශ්න ටික. ඇයි ප්‍රශ්න ටික පේන්නේ? ප්‍රශ්න ටික පේන්නේ නැති වෙන්න හේතුව දැන් මම ස්ක්‍රීන් ෂෙයා කරලා තියෙන්නේ. මම ස්ක්‍රීන් ෂෙයා කරාම මේ සමහර කට්ටියට සිග්නල් ප්‍රශ්න තියෙනවා නම් ඒ ස්ක්‍රීන් එක ෂෙයා කියලා පෙන්නනවා. හැබැයි ප්‍රශ්න ටික ලොග් වෙන්නේ ලෝඩ් වෙන්නේ. හරිද? මම උන ආපෞසරයක් ඔයගලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. රයිට් බලන්න. රයිට්. දැන් සමහරවිට දැන් ආයෙ පට්නේ එන්න පටන් ගෙන ඇති. හොඳයි. එහෙනම් X කියන ජෛවාණුව මොනොසැකරයිඩයක් මොනොසැකරයිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණය බෙනඩික් පරීක්ෂාව හෝ ෆේලික්ස් පරීක්ෂාව ආරම්භක වර්ණය නිල් පාට. ඉහත හතර කොටසේ සඳහන් ප්‍රතිකාරකය සමග පරීක්ෂා කළ විට කුමන වර්ණය මගින් X ජෛවාණුව පවතින බව තහවුරු වේ? බෙනඩික් ප්‍රතිකාරකය හමුවේ X කියන මොනොසැකරයිඩය ග්ලූකෝස් එක අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ මොන වර්ණයක් ලැබුණොත්? මොකක්ද ලැබෙන වර්ණය? බෙනඩික් සඳහා ගඩොල් රතු අවක්ෂේපයක් ලැබෙන්න ඕන. ෆේලිං සඳහා අපි රතු අවක්ෂේපයක් ලැබුණා කියලා කිව්වා නම් ඇති. ෆේලිංස් කියලා තියෙනවා නම් රතු පාට කියලා කිව්වා නම් ඇති. බෙනඩික් පරීක්ෂණය සඳහා ගඩොල් රතු කියලා ලියවෙන්න ඕන. ගඩොල් රතු අවක්ෂේපයක් ඇත්තටම ලැබෙන්නේ ගඩොල් රතු පැහැයක් ලැබෙනවා කියලා කිව්වත් කමක් නැහැ. බීට්රූට් සහ උක්දඩු වල ඇත්තේ උක්දඩු උග්ගස් විකිකලා ලබා ගන්න යුසෙල් තුල මොනවද තියෙන්නේ වැඩිපුර? sucrose right sucrose එක දෙක උත්තර කියන්නේ එන D වල එක කොටසද W ලෙස නම් කර ඇති ජෛවාණුව හඳුනා ගන්න ප්‍රතිකාරකය අයඩීන් ප්‍රතිකාරකය දෙක ඊට සඳහන් කුමන ජෛවාණු සුඩෑන් 3 පරීක්ෂණයේදී රතු වර්ණය ලබා දෙයි? ප්‍රශ්න ටික මම දාලා තියෙන්නේ. මේකේ ප්‍රශ්න ටිකද? මම මේ රූප ටික මට ඕන කරේ. මේ තියෙන්නේ. W ලෙස නම් කර ඇති ජෛවාණුව. W ලෙස තියෙන්නේ මොනවාද? ප්‍රතිකාරකය. අයඩීන්. ඉස්තන් කුමන ජෛවාණු සුඩෑන් 3 පරීක්ෂණයේදී රතු වර්ණය ලබා දෙයිද? ලිපිඩ. දැන් ඔයගලන්ට මම මේ PDF එක එවලා තියෙන්නේ. මම හිතන්නේ ඔයගලන්ට මේ PDF එකත් බල බලා පාඩමටත් සම්බන්ධ වෙන්න අමාරු වෙයි. නේද? ඒක නේද ප්‍රශ්නේ. ඇයි ගෙදර තියෙන එක ඩිවයිස් එකයි නම් PDF එක බලව. PDF එක බලලා මේක කරන්න අමාරුයි. මම ඒක තමයි මම මේක ඇත්තටම මේව කරගත්තේ. මම ඉස්සෙල්ලා රූප ටික විතරක් පෙන්නුවේ. ඒ රූප ටිකේ තර්කය යන්නේ. ඒ නිසා. හොඳයි. අපි මොකද්ද ඔබට කරන්නේ? මම මේ ප්‍රශ්න ටිකේ print එකක් ඔයගලට එවන්න. ඊළඟ ටියුට් එකත් එක්ක මතක් කරන්න මම ටියුට් දෙනකොට මේක print කරලා එවන්නම් ඔයගලන්ට. එතකොට ඔයගලට ආපෞසරයක් පොඩ්ඩක් බලලා check කරගන්න පුළුවන්. හරිද? මම අතර මේක print කරලා මේ එව්වේ නැහැ. එවා ගන්න බැරි වුණා. ඒකයි උනේ. මම ඊළඟ ටියුට් එකත් එක්ක මේක print කරලා එවන්නම්. right? පළමු කණ්ඩායමේ අයට විතරයි ඈ. දෙවෙනි කණ්ඩායමේ අයට අදාළ නැහැ මේක. මේක ඒගොල්ලන්ගේ ටියුට් එකත් එක්ක ලැබෙනවා. සමහර අය print out එක ගන්න නැති හැමෝටම ඉතින් print out ගන්න පහසුකම් නැහැනේ. ගෙදර printer එකක් තියෙන කෙනෙකුට ගන්න පුළුවන්. ඒ වගේම පිටට ගිහිල්ලා කඩේකින් හරි එහෙම දීලා පෙන් එකකින් දීලා PDF එකේ print out එකක් ගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ ඒක ගන්න. එහෙම ගන්න පුළුවන් නම් ගොඩක් ලේසි. මම ගොඩක් කලින් එව්වෙත් පුළුවන් අයට එහෙම කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න පහසු වෙන්න. ලැබුණ නැති කට්ටියට මම මේක print කීපයක් තියා ගන්න ළඟ. ඔයගොල්ලෝ ටියුට් එක ගන්නකොට මගෙන් ලබන මාසේ මේක ඉල්ල ගන්නවා. right? ඊළඟ ප්‍රශ්නය X ව්‍යුහයේ කුමන කාබෝහයිඩ්‍රේට් කාණ්ඩයට අයත් වේද කියලා අහන්නේ ඊළඟ එක. ඒක මොනොසැකරයිඩ්. X ජෛවාණු හඳුනා ගැනීම සඳහා භාවිත කරන ප්‍රතිකාරයකට නම් කර පරීක්ෂණයට පෙර ප්‍රතිකාරකයේ වර්ණය බෙනඩික් පෙර වර්ණය නිල් ජෛවාණු අඳුන ගන්න පුළුවන් ගඩොල් රතු අවක්ෂේපය. ගඩොල් රතු ලැබීම. වර්ණය අහන උච්චාරණය මෙච්චර ලියන්න තියෙන බලන්න කොච්චර ලියන්න තියෙනවද?
එක වචනය දෙකයි ලියන්න ඕනේ. බීට්‍රූට් වල සහ උක් වල තියෙන්නේ මොනවද වැඩිපුර? සුක්‍රෝස්. සුක්‍රෝස් තෙලිජ්ජ වල. උක් පැණි වල. පොල් පැණි වල. right වැඩිපුර තියෙන්නේ මොනවද? සුක්‍රෝස්. පළතුරු යුස වල සුක්‍රෝස්. ඒ කියන්නේ අපිට මේ සුක්‍රෝස් වලින් තමයි මධ්‍යසාර හදන්න අපිට ගොඩක්ම අවශ්‍ය කරන මොනොසැකරයිඩ් එක නැත්නම් ග්ලූකෝස් ටික අපි වැඩි වශයෙන් ලබා ගන්නවා. හොඳයි. 2016 පේපර් එකේ ප්‍රශ්න ඉතින් අවසන්. 2017 පේපර් එකට යමු. right. මම විනාඩි 5ක ඉන්ටර්වල් එකක් දෙන්නම් 10 මාට ඉවර වෙන්නේ. right. විනාඩි 5යි. හොඳයි. ඊළඟට 2017 පේපර් එකේ ප්‍රශ්න අපි සාකච්ඡා කරන්නේ. පහත A හා B රූප සටහන් මගින් ජීව සෛල ආකාර දෙකක් පෙන්වා ඇත. A සහ B හඳුනා ගන්න කියනවා. A කියන්නේ කවුද? බැක්ටීරියා සෛලයක්. A බැක්ටීරියා සෛලයක්. B අපිට ලොකු රික්තකයක් පේනවා. සාක සෛලයක් B කියන්නේ. B සාක සෛල. සාක සෛල. ඉහත සඳහන් කළ ලද A සහ B අතර ඇති සමානකම් දෙකක් සහ වෙනස්කම් දෙකක් සඳහන් කරන්න. බැක්ටීරියා සහ ශාක සෛල අතර සමානකම් මොනවාද? මේ දෙකේම තියෙන සමානකම්. උඩ ගොඩක් සමානකම් හිතලා ලියන්න පුළුවන්. මේ දෙන්නගෙම රයිබෝසෝම තියෙනවා. මේ දෙකේම තියෙනවා. තව ලියන්න පුළුවන්. මොනවාද? සෛලෝප්ලාස්මයක් තියෙනවා. තව සෛලෝප්ලාස්ම පටලයක් මේ දෙකේම තියෙනවා. සමානකම්. සෛලෝප්ලාස්ම පටල. සෛල බිත්ති මේ දෙකේම තියෙනවා. දෙකේම තියෙනේම ලියන්න. සෛල බිත්ති. සමානකම්. ප්‍රවේණික ද්‍රව්‍ය ඇත කියලා ලියන්නත් පුළුවන්. ඇත. නෙස්ටියක් ඇත කියලා ලියන්න පුළුවන්ද? බෑ. මොකද බැක්ටීරියා වල නෙස්ටියක් නැහැ. ප්‍රවේණික ද්‍රව්‍ය ඇත කියලා ලියන්න පුළුවන්. ඒ වගේ මේ සෛල දෙකේ ඇති පොදු ලක්ෂණ දෙකක් අපිට ලියන්න පුළුවන්. වෙනස්කම්. අපි දන්නවා A සූන ප්‍රාග්නස්ටිකයි. B සූනස්ටිකයි. ඒ විදිහට ලියා ගන්න. A ප්‍රාග්නස්ටිකයි B සූනස්ටිකයි. වෙනස්කම්. තව A හි නෙස්ටියක් නැත. B හි නෙස්ටියක් ඇත. එහෙම ලියන්න පුළුවන්. අර දුන්න වගුවේ තියෙනව නෙමෙයි මේකේ බලලා ලියන්න. නෙස්ටි ඇත නෙස්ටි. දැන් A ගේ රික්තකයක් නැත. B ගේ රික්තකයක් ඇත. ඒක ලියන්න පුළුවන්. A ගේ මයිටොකොන්ඩ්‍රියමක් නැත. B ගේ මයිටොකොන්ඩ්‍රියමක් ඇත. ලියන්න පුළුවන්. A ගේ සෛල බිත්තිය පෙප්ටිඩෝග්ලයිකෑන් වලින් සමන්විතය. B ගේ සෛල බිත්තිය සෙලියුලෝස් වලින් සමන්විතය. ඒත් හරි. ඒකේ වෙනස්කමක්. මේ දෙන්නගේ වෙනස්කම්. එතකොට A සතුව කශිකා තියෙනවා. A ගේ කශිකා තියෙනවා. B ගේ කශිකා තියෙනවද? නැහැ. A වල 70S ආකාරයේ රයිබෝසෝම තියෙනවා. B වල සූනෙස්ටික නිසා 80S ආකාරයේ රයිබෝසෝම තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් අපිට ලියන්න පුළුවන් සමානකම්.
වෙනස්කම් ඒ වගේම නුවරනම් යනවා ගිහින් නහරෙන් යන්නේ ඒක නැත්නම් හොරෙන් යන්නේ ඒකයි මම ඉතින් හැමදාම එහෙම කියන්නේ මොකක් ඔව් රයිට් ඊළඟ ප්‍රශ්නය රූප සටහනේ සලකුණු කොට ඇති කොටස් නම් කරන්න කාගේද B ගෙනේ B ගේ P Q R S T P මොකද්ද P ගොල් කිදේහ නේද P Q Q කියන්නේ ඇතුලින් ගහලා තියෙන්නේ දැන් අපහැදිලි තමයි ප්ලාස්ම පටලය නැත්නම් සෛල පටලය ප්ලාස්ම පටලය R රික්තකය S මයිටොකොන්ඩ්‍රියම T කියන්නේ සෛල ප්ලාස්මය හිස් අවකාශයට වැදිලා තියෙන සෛල ප්ලාස්මය ඉහත හඳුනා ගන්නා ලද සෛල වලින් වෛරස වෙනස් වන්නේ කෙසේදයි සඳහන් කරන්න. මේ සෛලයි වෛරස අතර තියෙන වෙනස මොකක්ද? ඉතින් ළමයි වෛරස වලට සෛලීය සංවිධානයක් සෛලීය ව්‍යුහයක් නැහැ. හැබැයි මේ අපි උඩින් කතා කරන සෛල වලට සෛල සංවිධානයක් තියෙනවා. ඒක ප්‍රාග්න්‍යස්තික හෝ සූන්‍යස්තික වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ වගේම මේ උඩින් කතා කරන සෛලවල DNA RNA දෙකම තියෙන්න පුළුවන්. හැබැයි වෛරස් වල DNA හෝ RNA තමයි දක්නට ලැබෙන්නේ. එතකොට මේකේ වෛරස් වල වෙනස්කමක් මොකද්ද? වෛරස් සහ මේ උඩින් තියෙන බැක්ටීරියා සහ ශාක සෛල අතර තියෙන ප්‍රධාන වෙනස්කම තමයි සෛලීය සංවිධානය. නොමැති වීම සෛල සංවිධානයක් නැහැ. වෛරස කියන්නේ සෛලමය දෙයක් නෙමෙයි. අපි වෛරස වල කවදාවත් ශූන්‍යස්තික ප්‍රාග්න්‍යස්තික කියලා කියන්න ගියේ නෑ අපි. ඒතර වෛරස වල සෛල සංවිධානයක් නොමැත. ප්‍රෝටීන යනු ජීවීන් තුල ඇති වැදගත් ජීව අණු වර්ගයකි. ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා යොදාගත හැකි ප්‍රතිකාරකයක් නම් කරන්න. ප්‍රතිකාරකයක් නම් කරන්න කියලායි කියන්නේ ප්‍රෝටීන හඳුනාගත හැකි. බයුරෙට් ප්‍රතිකාරකය. ප්‍රතිකාරකය නැත්නම් බයුරෙට් ද්‍රාවණය. එහෙම ලිව්වත් හරි. ප්‍රෝටීන වල ත්‍රිමාන ව්‍යුහවල ප්‍රධාන හැඩයන් දෙකක් නම් කරා. අපි දන්නවා ප්‍රාථමික ව්‍යුහය, ද්විතීක ව්‍යුහය, තෘතීක ව්‍යුහය, චතුර්ථක ව්‍යුහය කියලා ප්‍රෝටීන වල ව්‍යුහාකාර අපි විකාශනය වෙන ආකාරය පිළිබඳව කතා කරලා තියෙනවා. මේ අතරින් ප්‍රාථමික ව්‍යුහය ප්‍රෝටීනයක ඇමයිනෝ අම්ල ස්ථානගත වෙලා තියෙන අණුපිළිවෙල නිරූපණය කරනවා. ද්විතීක ව්‍යුහය ප්‍රෝටීනයක අර ඇල්ෆා සහ බීටා ආකාරයේ ව්‍යුහාකාර නිරූපණය කරනවා. තෘතීක ව්‍යුහය තමයි ප්‍රෝටීනයක ත්‍රිමාන ව්‍යුහය නිරූපණය කරන්නේ. ත්‍රිමාන ව්‍යුහාකාර දෙකයි ප්‍රෝටීනයක. එකක් ගෝලාකාර ගෝලිකාමය එහෙම නැත්නම් අනිත් එක දණ්ඩාකාර එහෙම නැත්නම් තන්තුමය කියලා කියන්නත් පුළුවන්. තන්තුමය ප්‍රෝටීන සහ ගෝලිකාමය ප්‍රෝටීන. ප්‍රෝටීන එක ත්‍රිමාන ව්‍යුහාකාර දෙක. ප්‍රෝටීන එක ත්‍රිමාන ව්‍යුහාකාර දෙක. මිලකට
නැවතත් ඔයාලා පෙරද එකම ප්‍රශ්න විවිධ විදිහට අහලා තියෙනවා. එකම ප්‍රශ්නෙට අහන්නේ. එන්සයිම ජීව ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි. එන්සයිමයක් සහිතව සහ රහිතව සිදුවන එන්සයිමීය ප්‍රතික්‍රියාවකට අදාළ ශක්ති සටහන ඇඳ දක්වන්න කියලා කියනවා. එතකොට මෙතන x අක්ෂය ප්‍රතික්‍රියා මාර්ගය. y අක්ෂයට එන්නේ ශක්තිය. අපිට එන්සයිමයක් ඇති විට සහ නැති විට ප්‍රතික්‍රියක ප්‍රතිඵල යටින් අඳින්නම් තාපදායක ප්‍රතික්‍රියාවක් ලෙස සලකනවා. එතකොට මේක එන්සයිම නැති විට නම් ඊට යටින් එන්න ඕන එන්සයිම ඇති විට පහලින් යන්න. එන්සයිම ඇති විට. right. ඔය තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා හිතුවොත්. ඔයාලට ඕන නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ලෙස සලකා මේ විදිහට යන්න අඳින්න පුළුවන් ප්‍රතික්‍රියා මාර්ගය. මෙතන ශක්තිය නම් වෙන්න ඕන අක්ෂර දෙක අනිවාර්යයෙන්ම. තාප අවශෝෂක නම් මෙන්න මෙහෙම තියෙනවා. ප්‍රතික්‍රියක මේ දෙකේ වෙනස මම තාප රසායනික පාඩමේදී කියලා දෙන්නම්. ප්‍රතිඵල උඩින් තියෙනවා. ඒකට මෙන්න මෙහෙම යනවා. මේක එන්සයිම රහිත නැත්නම් නොමැති විට. එන්සයිම නැති විට. එන්සයිම තියෙනවා නම් කොහොම අදින්න. මේ වක්‍රය එන්සයිම සහිත එන්සයිම ඇති විට සහ එන්සයිම නැති විට. එකම දේ එන්සයිමයක් කියන්නේ උත්ප්‍රේරකයක් නැති විට ප්‍රතික්‍රියා මාර්ගයට වඩා අඩු ශක්තියක් තියෙන මාර්ගයක උත්ප්‍රේරකයක් ඇති විට නැත්නම් එන්සයිමයක් ඇති විට ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. පහලින් තියෙන්න ඕන එන්සයිමයක් තියෙනකොට. ඊට 2018 පේපර් එකේ ප්‍රශ්න. ජීවවායුව නිෂ්පාදනය ශක්ති අර්බුදය පිටු දැකීම සඳහා වන වඩාත්ම උචිත විකල්ප විසඳුම වේ. ජීවවායු අන්තර්ගත ප්‍රධාන හයිඩ්‍රෝකාබනය. හයිඩ්‍රෝකාබන් කියන්නේ මොකද්ද? උගන්ලා තියෙන ජෛවාණු පාඩමේ. කාබන් හයිඩ්‍රජන් අඩංගු අණු වලට අපි කියන්නේ හයිඩ්‍රෝකාබන්. ඒතර ජීවවායුව සතු ප්‍රධාන හයිඩ්‍රෝකාබනය මොකක්ද? ජීවවායු තියෙනවා ප්‍රධානම හයිඩ්‍රෝකාබනයක්. ඒ තමයි මීතේන්. ජීවවායු සතු ප්‍රධාන හයිඩ්‍රෝකාබන්. මේක ළමයි මේ 2019 2018 කියලා දීලා තියෙනවා. 2019
මේක පොඩ්ඩක් හදාගන්න. 2018 නෙමෙයි 2019 එළඹ. දෙදස් 19 ඔව් 2018 එක දාන්න බැරි වෙනවා. මම ඒක දාලා එවන්නම්. 2018 එක මම එවන්නම්. මේ 2019 හොඳේ. 2019 මම මේකට දාලා එවන්නම් 2019. ඒක මම අතින් විච මිස්ටේක් එකක් මේ මිස් වෙලා තියෙන එක දානකොට.
හරිද? right. 2019 එල් එක දාගමු. ඒක මම හදලා එවන්නම්. ජීවවායු නිෂ්පාදනය ශක්තිය අර්බුදයේ පිට දැකීමට වඩාත් විකල්පය කියලා කියනවා. ජීවවායු අන්තර්ගත ප්‍රධාන හයිඩ්‍රෝකාබන් මීතේන් CH4 ජීවවායු ප්‍රධාන හයිඩ්‍රෝකාබන්. ජීවවායු නිෂ්පාදන ක්‍රියාවලියේදී සුදුජීවි විසින් නිපදවනු ලබන හයිඩ්‍රෝකාබන නොවන වායුවක් නම් කරන්නේ. අපිට ජීවවායු නිෂ්පාදනයේදී මේ මීතේන්ට අමතරව තව හැදෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඒක හයිඩ්‍රෝකාබනයක් නෙමෙයි. හයිඩ්‍රජන් වායුව, නයිට්‍රජන් වායුව, හයිඩ්‍රජන් සල්ෆයිඩ් වගේ වායුන් හැදෙනවා. ඒව එකක්වත් හයිඩ්‍රෝකාබන නෙමෙයි. ඒතකොට හයිඩ්‍රෝකාබනයක් විදිහට මීතේන් ලැබෙන්නේ. ජීවවායු නිෂ්පාදන ක්‍රියාවලියේ පළමු පියවර පහත ගැලීම් සටහනේ දක්වා ඇත. එම ක්‍රියාවලියේ ඉතිරි ප්‍රධාන පියවර තුන ගැලීම් සටහනේ ලියා දක්වන්න. ජීවවායු නිෂ්පාදනයේ ප්‍රධාන පියවර හතරක් අපි සාකච්ඡා කරලා තියෙනවා. පහත දී ඇති සුද්ධජීවීන් ඇසුරෙන් පහත ගැලීම් සටහන සඳහන් කර ඇති A සහ B සඳහා වඩාත්ම සුදුසු සුද්ධජීවියා බැගින් ලියන්න කියලා කියනවා. අපි බලමු මේ ටික කරන්න පුළුවන්ද කියලා මේ ටේබල් එකේ. මේ ගැලීම් සටහන තුල සුද්ධජීවීන් දීලා තියෙන්නේ. ඒ නිසා කලින් වගේ උදව් වලට මතක ඇතිද සුද්ධජීවිගේ නම දෙනවා කියලා කිව්වනේ. එහෙනම් පළවෙනි පියවර ජෛව ස්කන්ධ ජල විච්ඡේදනය. සුද්ධජීවියා එස්චරිචියා කෝලයිලු ඊ කෝලයිලු. පියවර දෙක මොකක්ද? පියවර දෙක තමයි පැසීම. පැසීමට දායක වන සුද්ධජීවියා අපි දන්නවා පැසීමේදී හැදෙනවා ඇසිටික් අම්ලය. ඇසිටෝබැක්ටර් තමයි ඒ කියන සුද්ධජීවියා. යටින් ඉරක් ඇඳෙන්න ඕන හරියට ලියලා. ඇසිටෝබැක්ටර්. තුන්වෙනි පියවර ඇසිටික් අම්ලය නිපදවීම. සුද්ධජීවියා ඊළඟට කවුද දායක වෙන්නේ? මෙතනොකොකස්ලා. මෙතනොකොකස් යටින් ඉරක් ඇඳෙන්න ඕන. ලැබෙනවා හතරවෙනි පියවරේදී මොනවාද? මීතේන්. නැත්නම් මීතේන් නිෂ්පාදනය වීම. නිපදවීම. පියවර හතර අපි ඉගෙනගෙන තියෙනවා. ජෛව ස්කන්ධ ජල විච්ඡේදනය, පැසීම, ඇසිටික් අම්ල ජනනය සහ මීතේන් නිපදවීම. ඒ පියවර ටික සටහන් වෙන්න ඕන නිවැරදිව සුද්ධජීවීන් සමග. ඊළඟ ජීවවායුව නිෂ්පාදනය සඳහා භාවිත වන ප්‍රධාන බැක්ටීරියා අයත් වන ශ්වසන කාණ්ඩය. මේ ජීවවායු නිෂ්පාදනයේ මොන වගේ ශ්වසන කාණ්ඩයකට අදාළ සුද්ධජීවීන් මතද පදනම් වෙන්නේ? ප්‍රධාන වශයෙන් නිර්වායු. ශ්වසන කාණ්ඩය වුවම අපි දන්නවා ස්වායු, නිර්වායු, අනිවාර්ය නිර්වායු කියලා ලිව්වත් කමක් නැහැ. නිර්වායු කියලා තිබ්බත් ඇති මට. සුද්‍රවාතකාමී ඔය ටිකනේ අයිති වෙන්නේ. ඒතකොට ඒ අතරින් ජීවවායු හදන්නේ අපි භූගත කුටීරයක් තුළ සීල් කරලා නිර්වායු තත්ත්වයට තියෙනවා.
සුදු ජීවීන්ගේ නිර්වායු පැසීමේ ප්‍රතිඵලයක් තමයි ජීවායු කියන්නේ ස්වායු පැසීමේ ප්‍රතිඵලයක් තමයි කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ. කොම්පෝස්ට් පොහොර කියලා කියන්නේ. निर्वायु जीवाणु निष्पादन क्रियावलिයේ ප්‍රධාන වාසිය වන්නේ විකල්ප ශක්ති ප්‍රභවයක් සැපීමයි. එම ක්‍රියාවලියේ වෙනත් වාසියක් ලියන්න. අපි දන්නවා ජීවායු නිෂ්පාදනය කරනකොට ඉතිරි වෙන අවශේෂ ද්‍රව්‍ය යොදා ගන්න පුළුවන් කාබනික පොහොරක් විදියට. කොම්පෝස්ට් පොහොරක් විදියට. ඒතකොට අපි දන්නවා ජීවායු නිෂ්පාදනය කරාම කාබනික අපද්‍රව්‍ය වලින් නිර්වායු තත්ත්වයටදී අපිට බල ශක්තියක් විදියට ගෘහස්ථිත වැඩ කටයුතු සඳහා විවිධ අවශ්‍යතාවයන් සඳහා බල ශක්තියක් විදියට අපිට ජීවායු භාවිත කරන්න පුළුවන්. ඉතිරි වෙන අවශේෂ ද්‍රව්‍ය ටික අපේ කෘෂිකාර්මික කටයුතු වලදී පොහොරක් විදියට කාබනික පොහොරක් විදියට භාවිත කරන්න පුළුවන්. මේ දවස්වල හොඳ මාතෘකාවක් කාබනික පොහොර කියන්නේ. වෙනත් වාසියක් කාබනික පොහොර ලබාගත හැකි වීම. තව ලියන්න පුළුවන් ජීවායුව නිපදවලා බල ශක්තිය සඳහා භාවිත කරනවා නම් ඔය කාබනික අපද්‍රව්‍ය පාරිසරික පද්ධති වල ඒකරාශී වෙලා පරිසරයට සිදුවන දූෂණය නැත්නම් හානිය අවම වෙනවා. එතකොට පරිසර දූෂණය අවම කරගනිමින් කාබනික අපද්‍රව්‍ය නැවත භාවිත කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ජීවායු නිෂ්පාදනය කියලා කියන්නේ. ඊට අමතරව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයත් ගන්න පුළුවන්. අපි දන්නවා අපි වගේ රටක් ගත්තාම නාගරික කැලිකසල වල තියෙන විශේෂයෙන්ම දි รา පත් වන කාබනික අපද්‍රව්‍ය එකතු වෙලා තියෙන තැන්වල තියෙන මේ කැලිකසල දුර්ගන්ධයක් හමන ස්වභාවයකින් විශාල වශයෙන් නාගරික පාරිසරික පද්ධති වලට ජන ජීවිතයටත් විශාල වශයෙන් බලපෑම් කරනවා. ඒ තියෙන බලපෑම අවම කරගන්න පුළුවන් මේ වගේ නාගරික කැලිකසල ගොඩක් කුණු කසල ගොඩක් දි รา පත් වන කාබනික අපද්‍රව්‍ය ගොඩක් ඒවා වෙන් කරලා අරගෙන ජීවායු නිෂ්පාදනය කරනවා නම් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරනවා නම් ඇත්තටම අපිට පරිසරය ආරක්ෂා කරගන්නත් ඒක එක පැත්තකින් විශාල පිටුවහලක් වෙනවා. එතකොට අපිට අවශ්‍ය කරන බල ශක්තිය වගේම පරිසරය ආරක්ෂා කර ගැනීමේ සඳහා ජීවායු නිෂ්පාදනය සඳහා මේ කාබනික අපද්‍රව්‍ය යොදා ගැනීම අපිට ලියන්න පුළුවන්. පහත වගුවේදී ඇති එක් එක් එන්සයිම භාවිතා කරන කර්මාන්තයක් සහ එමගින් ඉටු කරන කෘත්‍ය බැගින් ලියන්න කියනවා. සෙලියුලේස්. සෙලියුලේස් අපිට යොදා ගන්න පුළුවන් රෙදිපිලි කර්මාන්තය. එන්සයිමේ කෘත්‍ය මොකක්ද කියලා අහනවා. බලන්න සෙලියුලේස් වලින් සෙලියුලෝස් බිඳ වටනවා. සෙලියුලෝස් බිඳ වැටවීම. නැත්නම් රෙදිපිලි මෘදුකරණය. පෙක්ටිනේස් අපි යොදා ගන්නවා පැණි බීම කර්මාන්තය නැත්නම් පළතුරු බීම. නිෂ්පාදනය කර්මාන්තය සහ පෙක්ටිනේස් කියන එන්සයිම් එක මොකද්ද වෙන්නේ? මේවා දීලා තියෙනවා. රයිට්? පළතුරු සහ එළවලු ජීර්ණය නැත්නම් නිස්සාරණය. පළතුරු හා එළවලු යුස නිස්සාරණය නැත්නම් ජීර්ණය කිරීම. එන්සයිමයි අදාළ එන්සයිම දීලා තියෙනවා. ඒක භාවිත කරන කර්මාන්තික කාර්මික ක්ෂේත්‍රයක් අහනවා. ඒ එන්සයිමෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද ඒ කර්මාන්තය කියලා අහනවා. ආහාර කර්මාන්තය පෙක්ටිනේස් වලට ආහාර කර්මාන්තය. මොකක්ද අපි ලියන්නේ එතකොට? ඔව් ලදරු ආහාර නිෂ්පාදනය. ලදරු ආහාර නිෂ්පාදනය. ඒතකොට ඒකට ලියන්න පුළුවන් ඉස්සරහින් මොකද්ද? එන්සයිම් එක මොකද්ද වෙන්නේ ලදරු ආහාරවල? ලදරු ආහාරවල පෙර ජීර්ණ. පෙර ජීර්ණ. ඒව ලියන්න පුළුවන්. පෙක්ටිනේස් වල භාවිත දෙකක් ලියන්න.
right ඊට පස්සේ 2019 කියලා දාලා තියෙන එක මේ 2019 නෙමෙයි දැන් අපි ඔය කතා කරේ 2019 එක. right මම මේක මේ ඒ ගැටලුව විසඳලා ඔයගලන්ට එවන්නම් ආපහු PDF එක. ඒ ප්‍රශ්න වල ස්වභාවය පොඩි අවුලක් තියෙනවා එතන මේ වෙනසක් නැහැ. ඉතින් ඔක්කොම ප්‍රශ්න තමයි. නමුත් අර අවුරුද්ද දාලා තියෙන එකේ 2017 ගාවට 2019 බැටලා තියෙනවා මේ 2018 එක අපි එතන දාන්න ඕනේ. right 2018 එක මම එතන දාන්නම්. ඊට පස්සේ PDF එක නැවත එවන්නම්. right අද දවසේ වැඩ කටයුතු මම මෙතනින් අවසන් කරනවා. තාම අපිට ප්‍රශ්න ටිකක් තියෙනවා සාකච්ඡා කරන්න. අපි ටික සාකච්ඡා කරමු ඊළඟ දවසේ. right යට තියෙන එක. ඒක තමයි මම ඒක පොඩ්ඩක් හදලා එවන්නම්. යට තියෙන එක තව එකක් තියෙනවා. හරි මම ඒක මේ PDF එක ආපහු එවන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් චෙක් කරන්න වෙනස මොකද්ද කියලා. එතකොට හරි ඈ. right එහෙනම් ආයිබෝවන්.